හරි නේද? හරි. හරි. එතකොට මේකේ අපි හරිද? ඉතුරු ටිකට යන්නද? යා හරිද? එතකොට අපි ගමු මේ A වල මෞලික සාන්ද්‍රණය CA කියලා x වල මෞලික සාන්ද්‍රණය CX කියලා. හරි? මේක දීලා තියෙනවා එහෙම. හරි? ඒ කියන්නේ අපි ඒක ගන්නවා එහෙම. එතකොට මේකට මේ හරිද? මේක ගත්තාම මේකට මැටීරියල් බැලන්ස් එක දැම්මහම කොම්පොනන්ට් මැටීරියල් බැලන්ස් එක අපි ඉස්සලම දාමුකෝ A කියන එකනට දැම්මොත් මේක එනවා dVCA යට dt සමානයි F5 වතාවක් CA input minus FO වතාවක් එළියට යද්දි තියෙන CA හරිද plus අපි මේ produce වෙච්ච එක අපි මෙන්න මෙහෙම VRA කියලා අර්ථ දක්වනවා හරිද ඒ කියන්නේ RA කියලා කියන්නේ මේ A generate වෙච්ච rate එක හරිද ඒ කියන්නේ A කොච්චර ප්‍රමාණයක් produce වුණාද කියන එක අපි ඒක volume එකෙන් multiply කරලා VRA කියලා ගන්නවා හරිද පැහැදිලිද ඔව් හරිද volume එකෙන් multiply කරලා VRA කියලා ගන්නවා එතකොට මේ විදිහටම අපි x එකටත් ගත්තොත් dVCX යට dt ගත්තොත් මෙතන x input එකක් නැහැනේ x තමයි හැදෙන්නේ හරිද ඒතකොට x input එකක් නැහැ මේ කෑල්ල නැහැ යාට එතකොට මෙයා තියෙනවා minus FO CX plus VRX කියලා ගන්න පුළුවන් හරිද කකා ඒ වලට දාන්නකොට මේ ප්‍රොඩියුස් වෙනවා නෙමෙයි වැය වෙන හින්දා මයිනස් දානනේ මම තාම මේ ආවේ නැහැ මම නිකන් සමීකරණ විතරයි දැම්මේ නිකන් මේක දාලා මම මේ ඔව් ඒක අතාව හරියි දැන් මෙතන A කියන එක නා ප්‍රොඩියුස් වෙන්නේ නැහැ එතකොට මෙයා මයිනස් වෙන්න ඕනේ මේ A කියන එක නා මේ වැය වෙලා x හැදෙන හින්දා මම නිකන් මේ මෙතන මේ අර්ථ දැක්වීම විදියට දාන්න ඕන හින්දා මෙහෙම දැම්මේ හරිද සාචිනී හරි කකා හරිද එතකොට මේකේ RA කියන එකනා අපි ගන්නවා KCA කියලා හරිද ඒ කියන්නේ මේ RA කියන එකනා සමානුපාතික වෙනවනේ CA ට හරිද රේට් එක කොන්සන්ට්‍රේෂන් එකට මේ හැදෙන කොන්සන්ට්‍රේෂන් එකට සමානුපාතික වෙනවා එතකොට මේ RA සමානයි කියලා අපි ගන්නවා KCA ට මේ K කියන එකට අපි කියනවා reaction rate constant කියලා හරිද හරිද ඒ කතාව තේරුණාද හරිද හරි බා හරි හරිනේ එතකොට බං මේකේ RA සමානයි
KCA නේ. හැබැයි ඇත්තටම අපේ A කියන එක අපේ ඇත්තටම නෙමෙයි අපි දැන් මෙතන මේකේ A ධන B වලින් x නේ හැදෙන්නේ. එතකොට A කියන එක නම් මෙතන ප්‍රොඩියුස් වෙන්නේ නැහනේ. A කියන එක නා වෙන්නේ කන්සම්ප්ෂන් එකක් විතරයි. එතකොට මේ RA කියන එක නා අපි ගන්නවා -KCA කියලා. හරිද? හරිද? හරි. හරිනේ. එතකොට A ධන B එකතු වෙලා x නේ හැදෙන්නේ. එතකොට A වල එකක් B වල එකක් එක්ක රියැක්ට් කරලා x වල එකක් තමයි හදන්නේ. එතකොට RX කියන එක නා අපිට ගත්ත හැකි KCA කියලා. ඒක තේරෙනවද? හරිද බං? ඒක තේරුණාද? ඇහෙනවද බං? මට ඇහුන්නේ නෑ බා. මගේ සිග්නල් අවුල්ද මගේ මොකක්ද මේ කියලා? මගේ අන්ස්ටේබල් දුනා බං? කියලා ආවම අපිටත් ඇහුන්නේ නැහැ බා. ඔව් මේ කතාව හරිනේ. තේරුණානේ? ඔව් ඔව් ඒක හරි. දැන් A ධන A වල එකක් B වල එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා x වල එකක් නේ හැදෙන්නේ. ඔව් එතකොට අපිට මේ x කියන එක නා ප්‍රොඩියුස් වීම ගත්ත හැකිනේ k වතාවක් CA කියලා. ඔව් හරි. ගන්න පුළුවන් නේ. ඒක හරිනේ. එතකොට අපි ඕක ගිහිල්ලා ආදේශ කරමු අරකට. හරිද? හරිද? ආදේශ කරන්නද? කරන්න. එතකොට කොහොමද සමීකරණ දෙක හොයන්නේ? අපි කලින් සමීකරණය ආව එකක් dv ca යට dt සමානයි fi cai minus f4 ca plus vra නේ. එතකොට dv cx යට dt සමානයි minus f4 cx plus vr x කියලා තමයි. හරිද? මේ පළවෙනි සමීකරණේ මේ දෙවෙනි සමීකරණය. හරිද? එතකොට අපිට ගත්ත හැකි මේ පළවෙනි සමීකරණේ එක ගත්තොත් dpca යට dt සමානයි fi cai minus fo ca minus kc. හරිද? KCA v කියලා. හරිද? ඒක තේරුණාද? ඒක තේරුණාද බං? ඔව් බං හරි. හරිනේ. එතකොට මෙන්න මෙයා අපිට ලිව්ව හැකිනේ බං dvca යට dt කියන එක කරා v වතාවක් dca යට dt plus ca වතාවක් dv යට dt කියලා. ඒක හරි නේද ඒ කතාව? ඔව් හරිනේ. එතකොට අපි කරන්නේ අපි එතකොට මේක සමාන මේක මේකට සමානයි නම් මේක මේකට සමානයි නම් අපිට පුළුවන් මේකට සමාන කරන්න. එතකොට අපි ගන්නවා v වතාවක් dca යට dt plus ca වතාවක් dv යට dt සමානයි fi cai minus fo ca minus kca වතාවක් v කියලා.
හරිද? පැහැදිලිද බං? පැහැදිලිද? මේ දක්වා හරිද? හරි බා. හරිනේ. එතකොට අපිට ගත්ත හැකි v dca යට dt වතාවක් ca dv යට dt කියන එකට බං අපි කලින්ම සමීකරණේ හදාගත්ත ඕවරෝල් මැටීරියල් බැලන්ස් දාලා. හරිද? dv යට dt අපි සමාන කරගත්තා fi fo කියලා. සමානයි fi cai foca kcav කියලා ගන්නවා. එතකොට මේක අපි ප්‍රසාරණය කරාම vdca යට dt plus fica minus foca සමානයි ficai minus foca minus kcav කියලා එනවා. හරිද? එතකොට මේ foca ට foca කැපෙනවා. එතකොට අපිට ගත්ත හැකි vdca යට dt සමානයි. මෙතන මෙයා අනිත් පැත්තට දාලා fi යුක්ත කරගත්තොත් cai minus ca minus kcav කියලා. එතකොට අපිට ඕනේ a කියන එකයි concentration එක වෙනස් වීම. එතකොට මේ v කැලල අපි අයින් කරගන්න ඕනේ මෙතනින්. v කින් බෙදුවට පස්සේ dca යට dt සමාන වෙනවා fi යට b වතාවක් cai minus ca minus kca කියලා. හරිද? ඒක තේරුණාද? තේරුණාද බං? ඔව් ඔව් හරි මේක ලියාගත්තද? ඔව් මම මේ ඒ විදිහට ඔබලට පුළුවන්ද දැන් අපි ඔය A ටනේ කළේ A ටනේ ඔය විදිහට x ටත් හදන්න පුළුවන්ද? හදපන් බලන්න x ට ඔය විදිහටම x ගේ සමීකරණය අපි හදලානේ තියෙන්නේ. x ගේ සමීකරණය ඔය විදිහට හදපන් x ට හරිද බං? එකට ආවද එක? dcx යට dt එකක් හදාගත්තද?
හරිවා හරි හරිද බා? හරිනේ. එතකොට ඒකට සමීකරණයක් ආවද -fi cx යට v ධන kc x කියලා. ඔව් ආවනේ. මේක ආවද? මේක ආවද බා? නැත්නම් මේක එන විදිය හදන්න ඕනද? ඒක ආවා එතකොට මේකේ දැන් isothermal chemical reaction අපි කරේ මේකේ state variable ටික කියන්න පුළුවන්ද ඔයාලට? කන්සන්ට්‍රේෂන් එකනේ එකකට කියලා බෑ ඔක්කොම ගන්නවා. එතකොට concentration CA ගත්ත හැකි CX CB ගත්තයි ගන්නත් පුළුවන් CX ගන්නත් පුළුවන් තව එක්කෙනෙක් ඉන්නවා. concentration නැතුව තව එක්කෙනෙක් ඉන්නවා. මොකක්ද බං? වොලියුම් V වොලියුම් එක V එක ගන්න පුළුවන්. මොකද මුලින්ම හදාගත්තානේ dV යට dt සමානයි Fi F4 කියලා එකනේ. එතකොට මෙයාත් ස්ටේට් වේරියබල් එක. හරිද? ඊළඟ කැලේට යන්නද? ඊළඟ කැලේට යන්නද? හරියා හරිද? එතකොට ඊළඟ එක බං ඇවිල්ලා heated mixing tank. හරිද? මෙතනින් මේ දක්වා නිකම්ම තිබ්බේ මැටීරියල් බැලන්ස් නිකම්ම දාලා මොකක් හරි කරකවලා ගන්න එක විතරයි බං. මෙතනින් එහාට එනර්ජි බැලන්ස් තියෙනවා. හරි? එතකොට heated mixing tank නේ. එතකොට සාමාන්‍ය අපේ ටැංක් එක තියෙනවා input flow rate එක, input එකේ temperature එක. හරිද? ඊට පස්සේ තියෙනවා ටැංක් එක ස්ටර් එකක් දාලා තියෙනවා output flow rate එක. හරිද? එතකොට වොලියුම් එක V කියලා ගමු. එතකොට දැන් මේක අපේ සාමාන්‍ය ටැංක් එකනේ. ඒතකොට මේක අපි දැන් මේ සලකන්නේ සාමාන්‍ය ටැංක් එකේ heated mixing tank. එතකොට heat එකක් අපි එකට heat එකක් අපේ. හරි. Q කියලා ගමු. හරිද? හරිද බං? හරි බා හරි නේද? එතකොට මේකේ අපිට මේකට අපි ඩෙවලොප් මැටීරියල් මොකද්ද මේ මැතමැටිකල් මොඩල් එකක් ඩෙවලොප් කරන්න ඕනේ මේ කාලයට සාපේක්ෂව මේ ලික්විඩ් ටැංක් එකේ ටෙම්පරේචර් එකට. ඒ කියන්නේ dt යට dt කියන මෙයා තමයි අපි මැතමැටිකල් මොඩල් එක හදා ගන්න ඕනේ. හරිද? එතකොට
මේකේ අපි assumption විදිහට මුලින් assume කරනවා හරිද inlet flow rate එකේ හැටියට temperature එක වෙනස් වෙන්න පුළුවන් කියලා tank එක අපි සම්පූර්ණ insulate කරලා තියෙන්නේ කියලා මෙයා assumption එකක් ගන්නවා ඉතින් අර තාප හානියක් නැහැ කියලා ඊට පස්සේ heat එක add කරන අපි heat එක සපයනවනේ heat එක සපයන rate එක කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් කියලා assume කරනවා. හරිද? ඒ ටික assume කරලා අපි මේකට දානවා ඉස්සෙල්ලා අර සාමාන්‍ය විදිහටම අපේ overall material balance එක. එතකොට overall material balance දැම්මා. අපිට කලින් විදිහට වෙනවා dv යට dt සමානයි fi - fo කියලා එනවා. හරිද? යා තියාගමු පළවෙනි එක විදිහට. හරිද? එතකොට බලන්න මේක එතකොට මේකට මේක විතරක් දාලා තේරුමක් නැහැ නේ මේකේ එනර්ජි එකක් අපි සපයලා තියෙනවා හරිද එනර්ජි එකක් සපයලා තියෙනවා එතකොට අපි මේකට දාන්න ඕනේ එනර්ජි බැලන්ස් එතකොට මේක ඉස්සෙල්ලා අපි හොයා ගන්න ඕනේ සම්පූර්ණ එනර්ජි එක මොනවද කියලා ටෝටල් එනර්ජි එක. ඒතර මේකේ ටෝටල් එනර්ජි එක ගත්තාම මේකේ ටෝටල් එනර්ජි එක සමාන වෙනවා ඉන්ටර්නල් එනර්ජි එකයි කයිනටික් එනර්ජි එකයි potential energy එකයි. හරිද? එතකොට total energy සමානයි internal energy plus kinetic energy plus potential energy. මේක බං රසායනික ක්‍රියාවලියක් නේ. මේක රසායනික ක්‍රියාවලියක් හින්දා අපි මේකේ thermal effect විතරයි සලකන්නේ. එතකොට මෙන්න මේ ටික අපි neglect කරලා දානවා. potential energy එකයි kinetic energy එක අපි neglect කරනවා. ඒක neglect කරාම අපිට ඉතුරු වෙන්නේ මේකේ total energy එක විදිහට අපි ගන්නෙ මේකේ internal energy එක. හරිද? තේරුණාද? හරිද තේරුණාද? ඒක නිග්ලෙක් කරන්නේ කයිනටික් එනර්ජි එකයි පොටෙන්ෂල් එනර්ජි එකයි මේ අරකට වඩා අඩුයිද බං මේ නෑ බම් දැන් මේක chemical process එකක් නේ. හරිද? ඔව්. මේක chemical process එකකින්ද අපි සලකන්නේ මේකේ thermal effect විතරයි. හරිද? එතකොට අපි දැන් මේකේ දැන් මේවා ඔක්කොම යාන්ත්‍රිකයි ඒවානේ විභව ශක්තියයි චාලක ශක්තියයි. එතකොට අන්නේ දෙක අපි අයින් කරලා දානවා මේක අපි chemical process එකක් විදිහට විතරක් සලකන ඉඳා. හරි හරිද? එතකොට ඊළඟ එක තමයි බං සමීකරණේ ඉල්ලා එනර්ජි බැලන්ස් එක දානවා මේකට. එනර්ජි බැලන්ස් සමීකරණේ නෝට් එකේ දීලා තියෙනවා 21 වෙනි පිටුවේද කොහෙද? ඔව් 21 වෙනි එකේ. ඒකෙත් පළවෙනි එක ඇවිල්ලා මම කෙටියෙන් ලියන්නම්. accumulation එතකොට energy in by convection minus energy out by convection plus heat added to the system by surrounding plus work performed on the system by the surrounding. හරිද? ඒක පැහැදිලිද මේ එක එනර්ජි බැලන්ස් එක සමීකරණේ?
ඒක දැන් උඹලා එනර්ජි බැලන්ස් දානවා නම් ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඔකේ සම්පූර්ණ සමීකරණය ලියලා ඉඳපන්. එතකොට එනර්ජි බැලන්ස් එකේ ඇවිල්ලා accumulation part එක හැම වෙලේම ඉස්සරහට එන එක accumulation සමානයි energy input energy in by convection energy minus energy out by convection plus heat added to the system by the surrounding plus work performed on the system by the surrounding. හරිද බං? ඒක හරිද ඒ ටික? ඒක හරිද? හරිද බං? හරි බං හරි හරි. හරි නේද? එතකොට මම අපි ගත්තා total energy එක අපේ U කියලා අපි හොයාගත්තා. හරිද? එතකොට accumulation එක අපිට ගත්ත හැකි du යට dt කියලා. හරිද? එතකොට හරිද? ඒක පැහැදිලිද? ඊට පස්සේ input energy input එක අපි ගන්නවා u i කියන්නේ energy එක අපි ගන්නවා fi rho i වතාවක් ui කියලා ගන්නවා මේක. හරිද? convection energy input by convection minus energy output එක ගන්නවා fo rho වතාවක් u කියලා. heat addition එක q work performed එක අපි ගන්නවා wt කියලා. හරිද? හරිද බං? හරිද? හරි බං. හරි නේද? එතකොට මේකේ WT කියන එක න work එක අපි ගන්නවා WS plus FI PI minus FP කියලා. P කියන්නේ pressure එක මෙතන. හරි? හරිද? එතකොට total work එක අපි ගන්නවා shaft work එකයි energy in වෙද්දී energy add කරද්දී අපිට මේ අවශ්‍ය වෙච්ච energy එක අඩු කරනවා අර energy එක එළියට යන්න මෙතන ගියපු work එක. හරිද? හරිද ඒක? ආයි ගහකෝ. දැන් මෙතන WT කියන එක අපි ගන්නවා එකතුවක් විදිහට WT කියන එක අපි ගන්නවා total work done එක මේක මෙන්න මේ තුනේ එකතුවක් විදිහට. හරිද? මේ ඇවිල්ලා shaft work එක. හරිද? ඊළඟට WS කියන්නේ shaft work එක. ඊළඟට FI PI කියන්නේ අපි මේ ෆ්ලොයිඩ් එකනේ මේ ටැංක් එක ඇතුළට දාන්නේ. මේ ෆ්ලොයිඩ් එක ටැංක් එක ඇතුළට දාන්න අපි මේ පාවිච්චි කරපු එනර්ජි එක. හරිද? FI PI කියන්නේ ඊළඟට FP කියන්නේ ෆ්ලොයිඩ් එක ටැංක් එකෙන් එළියට යවන්න අපිට අවශ්‍ය වෙච්ච එනර්ජි එක. හරි. හරිද? හරිද? හරි බං හරි. හරිනේ. එතකොට අපි ගන්නවා අපි මේකේ assumption එකක් ගන්නවා අපිට fluid එක ඇතුළට ගේන්න ගත්ත පාවිච්චි වෙච්ච energy එක අපිට energy එක අපිට මේ fluid එක එළියට යවන්න
වැය වෙච්ච එනර්ජි එකට සමානයි කියලා. හරිද? සමානයි කියලා ඇසියුම් කළාට පස්සේ මෙන්න මේ දෙන්න බිඳුවක් වෙනවා. එතන අපිට කෙලින්ම මේකේ වර්ක් එක ගත්ත හැකි ෂාෆ්ට් වර්ක් එක විදියට. හරිද? පැහැදිලිද? පැහැදිලිද? එහෙම ගන්නත් පුළුවන් ඈ. එයා කියම් පොඩයි දැන් හරිද? අපි එතනට යන්න නැතුව ඉමුකෝ එහෙනම්. ඒක අමතක කරපන්කෝ. ඒක එහෙම තියපන්කෝ. WT සමානයි WS දන්න ඔක අවසානයේ උතන්ට එන්නේ. Fi Pi Fp කියන තැන ඉඳපන්කෝ. මෙතන. හරිද? ඒ කරලා අපි මේ විදිහට මෙයා ආදේශ කරමුකෝ මෙතනට. du යට dt සමානයි Fi rho I ui minus Fo rho u plus q plus ws plus Fi Pi minus Fp. හරිද? හරිද? ඒක ඇල හරිද? හරි හරිනේ? හරිද? එතකොට ඊට පස්සේ අපි කරන්නේ මේකේ අපි ගත්තොත් Fi rho I එළියට ගත්තොත් හරිද? මෙතන Fi පදයක් තියෙනවා මෙතන Fi පදයක් තියෙනවනේ. Fi rho I එළියට ගත්තොත් මෙතනින් එනවා ui minus මෙතන තියෙන්නේ Pi විතරයිනේ. rho I එළියට ගත්ත හින්දා rho I ගෙන් බෙදෙනවා. හරිද? minus Fo rho එළියට ගත්තාම u minus u plus f p යට rho කියලා එනවා. හරිද? plus q plus ws. හරිද? මේ දක්වා හරිද? හරිද මේ කතාව තේරුණාද ඒ දක්වා? මේක තේරුන්නේ නැත්නම් කියවා මම මේ ආයි මුලින් ඉඳන් මේක කියලා දෙන්නම්. හරි බං ඒක හරි. හරිද? ඊට පස්සේ දැන් මේකේ බං එනර්ජි එක්කනේ අපි මේක හදාගෙන යන්නේ. එනර්ජි ආවට පස්සේ අපිට අමතක කරන්න කෙලිබරි කැලලක් තියෙනවා එන්තැල්පි. හරිද? එතකොට H කියන එක සමීකරණයක් තියෙනවා අපිට total enthalpy එක සමාන කරගත්ත හැකි අපිට U ධන PV කියලා. හරිද? මෙතන U කියන්නේ මේ අර මේ U එක නෙමෙයි. ඒක දන්නවනේ. කවුද මේ? සචිනි? ඔව් කකා. මෙයාට අර්ථ දැක්වීම මොකද්ද මට මතක නෑනේ. enthalpy internal energy එකයි H කියන්නේ enthalpy නේ. ඔව්. U කියන්නේ internal internal energy නේ. specific internal energy. ඔව් V specific. pressure V volume. ඔව්. හරි. specific එක කියන්නේ අර U එකට උඩින් ඉර ගැහුවහම ඔව් හරි U බා එකනේ. ඔව් U bar. හරි. එතකොට හරිද? හරි. එතකොට H එක සමානයි U ධන PV. අපිට මේකේ ස්පෙસિෆික් එන්තැල්පිය ගත්ත හැකි H bar සමානයි U bar ධන PV bar කියලා. හරිද? එතකොට V bar කියන්නේ V bar කියන එක නා ස්පෙસિෆික් නේ. ස්පෙસિෆික් වොලියුම් කියන්නේ මොකක්ද කියලා බලන්න හිතෙනවා තේරෙනවද? හැබ මේ V bar අපිට වෙන විදියකට ලියන්න විදියක් ඔයාලට තේරෙන්නේ නැද්ද?
එතකොට අපිට ගත්ත හැකි මෙන්න මෙයා h bar සමානයි u bar දන p v bar වෙනකොට ගත්ත හැකි එකයට රෝ කියලා. ඒක තේරෙනවද බං? ඔව් හරි බා හරි. හරි නේද? එතකොට h bar සමානයි u bar දන p බෙදීම රෝ කියලා එකක් එනවා. හරිද? එතකොට අපි බං ආයිත් යනවා මුල සමීකරණයට අපේ මෙතන. හරිද? එතකොට එනවා d u යට dt සමාන වෙනවා fy rho i ui වතාවක් මෙතන ui වතාවක් pi බෙදීම rho i කියන එක අපිට ලියන්න පුළුවන් නේ කෙලින්ම hi bar කියලා. ඒක තේරුණාද? h bar සමාන වෙනවා නම් u bar ධන p බෙදීම rho ට ui ධන pi බෙදීම rho i කියන එක ලියන්න පුළුවන් නේද hi bar කියලා. හරිද? හරි බා හරි. හරිනේ. එතකොට ඍණ මේක ලියුව හැකි fo rho වතාවක් h bar ධන q ධන w s කියලා. හරිද? මේ සමීකරණය හරිද? මේක තේරුනේ නැතන තියෙනවා පොඩ්ඩක් කියපන් මේක මටත් අර උඩ හරිය හදද්දි පොඩ්ඩක් පැටලුණා. ඔබට පැටලුණා නම් කියපන් මම ආපහු මුලින් ඉඳන් හදන්නම් ඒක. එතකොට බං අර උඩේ ඉඳලා ui රින pi බෙදීම rho i කියන්නේ ඒකේ ui එකට තියෙන්නේ ස්පෙસિෆික් ඉන්ටර්නල් එනර්ජි. ඒ කියන්නේ දැන් අපි උතන්ට අර fi rho i hi bar දානවනේ ඔව් යටම. ඔව් එතකොට උඩ ඉඳලා ui එක විදිහට එන්නේ මේ ස්පෙසිෆික් ඉන්ටර්නල් එනර්ජි එකක්ද? නෑ නෑ ui විදියට එන්නේ මේ ඉනිෂියල් මේ එනර්ජි ඉන්පුට් එක නේද? මේ කියන්නේ මේ ආරම්භක අවස්ථාවේ ඉන්ටර්නල් එනර්ජි එක. ඔව්. එතකොට ඒක ස්පෙසිෆික් එකක් විදිහට ගත හැකිද බං? ස්පෙසිෆික් එකක් විදිහට මේ ගන්න පුළුවන් නේ. ui bar විදියට අරන් ගියා කියේ. අර එතකොට f out එකේ තියෙන u එකත් u bar විදිහට ගත්තා u හැකිද? bar විදියට ගත්තා කිය. ඔව්. හරි බං හරි. හරිද? එතකොට බං h සමාන වෙන්නේ u ධන pv ටනේ. එතකොට අපිට u කියන එක නාගත්ත හැකි h ඍණ pv කියලා. හරිද? හරිද? ඔව් හරි. හරිනේ. එතකොට අපිට ඒක ගත්ත හැකි මේක du යට dt කියන එක න අපිට ගත්ත හැකිනේ d වතාවක් u වෙනුවට අපි දානවා h ඍණ pv යට dt සමානයි fi rho I hi bar minus fo rho h bar plus q plus w s. හරිද? ඒක පැහැදිලිද? හරිද බං? ඒක හරිද? හරි බං හරි හරි. හරිනේ. එතකොට අපි මේක ගත්තොත් a කියලා මේ සමීකරණේ. දැන් මේ h bar කියන එක නා සමානයි h බෙදීම m නේ ස්කන්ධයනේ. එන්තැල්පි බෙදීම ස්කන්ධයනේ h bar වෙන්නේ. හරිද? හරි නේද ඒක? ඔව් ඔව්. එතකොට මේ h ගත්ත හැකි අපිට mh bar කියලා. හරිද? h ගත්ත හැකි mh bar කියලා. ඒ විදිහට m කියන්නේ m වෙනුවට අපිට ගත්ත හැකි rho ph bar කියලා. හරිද?
පැහැදිලිද? ඔව් ඔව් එතකොට හරිද? මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා ඔබ දන්නවනේ. constant pressure එකේදී heat capacity එක සමාන වෙනවා ඩාබා h bar යට ඩාබා t කියලා. මේ සමීකරණයක් තියෙනවා. හරිද? මේ සමීකරණේ හරිද? මොකක්ද බං CP කියන්නේ? CP කියන්නේ constant pressure එකේදී heat capacity එක. අර අපි ගන්න බං mc θ වලදී c එක ඔව් q සමාන mc θ ගද්දී c හරි එක ගන්නවනේ. ඒ c එකේ constant pressure එකේදී cp එක හරි හරි බං හරි හරිද? හරිද? හරි බං හරි මේ කෑල්ල පොඩ්ඩක් සෑහෙන මේ පැටලෙන සීන් එකේ තියෙන්නේ ඕනේ. හරිද? මම කරගෙන යන්නද? හරි කරා එතකොට මේක අපිට ගත්ත හැකි මේ සමීකරණේ මෙතනින් ඩාබා h බායට ඩාබා t නේ. එතකොට මේක අපිට ඉන්ටිග්‍රේෂන් වලින් ලියන්න පුළුවන් නේ. ඩාබා h සමානයි අනුකල cp ඩාබා t කියලා. හරිද? හරි එතකොට මේක අපි සීමාව සලකන්නේ අපි සලකනවා රෙෆරන්ස් ටෙම්පරේචර් එකක්. P රෙෆරන්ස් ටෙම්පරේචර් එකට සාපේක්ෂව T කියන ටෙම්පරේචර් එක. හරිද? එතකොට මේක ගත්ත හැකි අපිට මේ පැත්තෙන් ඩාබාච් කියන එක ගන්නවා HT කියලා. HT සමානයි T ref යට T වතාවක් CP dt. හරිද? බලන්න මේ කැල තේරුන්නේ නැහැ නේ මේක මේ heated mixing tank පටන් ගත්ත වෙනද අපිට තේරුන්නේ නැහැ නේ. නෑ බා නෑ නේ මට තේරුණා. මටත් තේරුන්නේ නැහැ අපිට තේරුම් ගිය විදිහට. මට මැද හරියට පැටලුණා. මේ මම මේක මෙහෙම කරගෙන යන්න. හරිද? මේක කරගෙන ගිහිල්ලා මේ මේක අරතන ඔප්පු මේ කරලා ඊට පස්සේ මම අනුකල මම මේකේට මේ මං ගහපු නෝට් එකක් තියෙනවා. මං ඒකේ මේ එකක් දාන්නම්. හරිද? හරි බා ඒ අර අතනට මේ අනුකල ASCII තියෙන්නේ බං ඩාබා h බා නේද? ඔව් h bar එකක් තියෙන මේ h bar t. මේවා මෙහෙම දිගටම කරගෙන යන්නද නැත්නම් ඉතින් නවත්තන්නද මේක? ඔයාලට තේරෙනවද ඕක? නෑ ඔක් කරලා ඉවර කරන් විතර ඉවරයිනේ බා හරිද? එතකොට මේක හැදුවට පස්සේ එනවා h bar t සමානයි cp වතාවක් t ඍණ t ref කියලා. හරිද? ඒක හරිනේ. අපි කලින් සමීකරණයක් ගත්තා h සමානයි mh bar ඒ කියන්නේ h සමානයි v rho h bar කියලා. එතකොට h සමානයි කියලා ගත්ත හැකි අපිට v rho වතාවක් h bar වෙනුවට භාවිත කරනවා මෙයාව. cp t ඍණ t ref. හරිද? හරිද?
හරිද? හරි හරි එතකොට මෙතන අපි සමීකරණයක් හදාගත්තනේ dh ඍණ pv සමානයි කියලා. අර මෙතන u වෙනුවට h ඍණ pv දාලා. හරිද? එතකොට එයාගේ ඒ සමීකරණය අපි ප්‍රෙෂර් එකේ සහ වොලියුම් එකේ changes අපි neglect කරනවා. හරිද? ඒ කියන්නේ ඒක කුඩා කියලා උපකල්පනය කරලා neglect කරලා අපි dh ඍණ pv කියන කෑල්ලේ ඍණ pv අයින් කරලා dh යට dt කියලා ගන්නවා. සමානයි fi rho I h I bar minus fo rho h bar plus q plus w s. හරිද? මේ සමීකරණයක් තියෙනවා. හරිද? අර සමීකරණෙම h ඍණ pv එක අයින් කරා. හරිද? හරිද? හරිද බං? හරි බා මේකේ මේ ජරාම පාඩම තමයි මේ පළවෙනි පාඩම. අනිත් ටික මේ එච්චර අවුලක් නැහැ. හරිද? එතකොට මේ සමීකරණයක් ගත්තා. අපි එතකොට h කියන එකනා හරි කෝ මෙන්න මෙහෙම සමීකරණයක් අපි හදාගත්තනේ h ට. අපි h කියන එකනා වෙනුවට ගිහින් දානවා යාව. එතකොට d v rho cp t ඍණ t ref බෙදීම dt සමානයි fi rho I h I bar hi bar වෙනුවට මෙයා මෙන්න මෙයා පාවිච්චි කරා එක h bar t වලට අපි මෙහෙම එකක් හොයාගත්තනේ. hi bar වෙනුවට අපි දානවා fi rho I cp ti ඍණ t ref minus fo rho h bar වෙනුවට දානවා cp t ඍණ t ref plus q plus ws කියලා. හරිද? හරිද? හරි හරිනේ. එතකොට මේකේ අපි density එක constant කියලා assume කරනවා. එතකොට මෙයා constant, cp එක කොහොමත් constant. එතකොට අපි මෙයාව ලියුව හැකි. හරිද? cp rho කියන එක නා එළියට අරගෙන v එළියට අරගෙන d t ඍණ t ref වතාවක් dt ධන cp rho t ඍණ t ref වතාවක් dv යට dt. හරිද? මේ කතාව හරිනේ. සමානයි අර විදිහටම අර ටික fi rho I cp ti ඍණ t ref minus fo rho cp t ඍණ t ref plus q plus ws. හරිද? හරි හරි නේද? එතකොට dv යට dt කලින් හොයාගත්තා fi ඍණ f naught කියලා. හරිද? කලින් හොයාගෙන තිබ්බේ. එතකොට v cp rho වතාවක් d t ඍණ t ref බෙදීම dt සමානයි ධන cp rho t ඍණ t ref වතාවක් fi ඍණ f naught සමානයි fi rho cp t ඍණ t ref minus f4 rho cp t
t රින t ref then ti plus q plus w s කියලා. හරිද? හරිද බං? හරි බං හරි. හරිනේ. එතකොට මේක එතකොට පද මෙතන cp රෝ t වතාවක් fy කියන එක නා මෙතන minus fy රෝ cp වතාවක් ti එක නා හරිද? t එක නා මෙතන කැපෙනවා. මෙතන මේක ප්‍රසාරණය කරොත් මේ පද දෙකත් එක්ක මෙන්න මම එක ලියලා පෙන්නන්නම්කො නැත්නම් ඒක තේරෙන්නේ නැහැ ඊට පස්සේ. හරිද? v rho cp rho d t රින t ref යට dt ධන cp rho t රින t ref වතාවක් fi minus cp rho t රින t ref වතාවක් fo සමානයි fi rho cp ti රින fi rho cp t ref minus fo rho cpt minus fo rho cp t ref plus q plus ws කියලා. හරිද? එතකොට මෙතන වන් fi rho cp t ref කියන එක මෙතන fi rho cp එකට කැපෙනවා. හරිද? ඔතනින් ඉතුරු වෙනවා මේ පැත්ත කොහොමද ඉතුරු වෙනවනේ v cp rho d t රින t ref යට dt සමානයි මෙතනින් ඉතුරු වෙන fi rho cp ගත්තාම එළියට ti රින tt ref කැලේ ටික ඔක්කොම කැපිලා යනවා plus q plus ws කියලා. හරි? එතකොට t reference එක අපි ගත්තේ කොහොමත් constant value එකක්. එතකොට t ref එක constant එකක් වෙනවා. හරිද? එතකොට මේකේ ඇතුලේ ඇත්තටම shaft work එකක් වෙන්නේ නැහැනේ. එතකොට shaft work එකක් වෙන්න ඉඳ මෙයත් අපි අයින් කරනවා. ws එක. හරිද? එයත් අයින් කරලා දානවා. එතකොට මේකේ එන සමීකරණය v cp rho d t රින t ref බෙදීම dt සමානයි fi rho cp ti රින t plus q කියලා එනවා. හරිද? t ref එක constant නේ. එතකොට t විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මෙයාලගෙන් බෙදුවට පස්සේ එනවා dt යට dt සමානයි rho cp ට rho cp කැපෙනවා fi යට v වතාවක් ti රින t plus q යට v rho cp කියලා. මේ සමීකරණය දෙන්න තමයි ඔච්චර ආවේ. බයි ඉන්නවද බං? ඉන්නවා බං ඉන්නවා. ඒක තේරුන්නේ නැහනේ මම ඒක මේ නෝට් එකක් විදියට මේ නෝට් එකක් මේ මම ඒක හදාගත්තා මට පැහැදිලි මට ඒක පැහැදිලි වුණාට මට ඒක ඇල්ල මේ තේරෙන්නේ නැහැ බං සමහර තැන් කියන්න මෙතන මේ අර මැඩම් කරපු එකත් එක්ක මම ඒක මේ ලියලා දාන්නම් හොඳ ඒක ඇල්ල ඉතින් උඹලට පුළුවන් ද මේ මේකට හරියන්න ස්ටෙඩි ස්ටේට් එකේදී TS ට සමීකරණයක් හදාගන්න. හදවංගෝ එක.
සචිනි මේ සචිනි මේ ඔයාලට පුළුවන් නම් පොඩ්ඩක් මේ මම ඔයාලට හොස්ට් එක දාන්නම් පුළුවන් නම් මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො මේ මට ඒක තේරෙන්නේ නැහැ පැහැදිලි කරන්න හරියට මේ අර මේ හීටඩ් මික්සික් ටැංක් එකේ මේ ඩෙරිවේෂන් එක දැන්ගලාද ඈ ටෝටල් එනර්ජි du යට dt තියෙනවනේ ඔව් අතන අර මේ ටෝටල් එනර්ජි එක අර ගත්ත තැන ඉඳන් මම හොස්ට් දෙන්නද මේ සජේ මම රෙකෝඩින් එක ඕෆ් කරනවා ඔයාලට හොස්ට් දුන්නාම රෙකෝඩින් ඔන් කරන්න හරි